බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර ආරම්භයේදී තිසරණ පන්සිල් සමාදන් වීම චිරාගත සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙනවා. ඒ සඳහා පාවිච්චි කරන පාලි පාඨ ඔය ත්‍රිපිටකයේ තියෙන බුද්ධ දේශනාවලදී වගේම සාත්තං සභ්‍යංජනං කියලා කියන්න පුළුවන්. සාත්තං කියන්නේ මතු පිට තේරුමක් තියෙනවා, සම්මුති අර්ථයක් තියෙනවා. සභ්‍යංජනං කියන්නේ යටි අර්ථයක් තියෙනවා, අගවන අර්ථයක් තියෙනවා. එකක් දිසි අර්ථ කියන්නේ පේන තේරුම, අනිත් එක වැසි අර්ථ වැහිලා තියෙන තේරුම. දැන් අපි ටිකක් හොයලා බලමු ඒ දිසි අර්ථ යටින් තියෙන වැසි අර්ථ මොකක් වගේද කියලා. ඒ තිසරණ පන්සිල් ආරම්භයේදී කරන්නේ බුද්ධ නමස්කාරය. ඒකේ සාමාන්‍ය තේරුම තමා බුදුන් වහන්සේට නමස්කාර කිරීම කියන ගෞරව කිරීම. නමස්කාර කියන එකේ වාච්‍ය අර්ථය නැමීම කරනවයි කියන එක. බුදුන් වහන්සේට ගෞරව කරනවයි කියලා ඒ අපි නැවෙන්නේ. අත් දෙක හිස මුදින් හරි නළල ගාවෙන් හරි තියාගෙන බුදුන් වහන්සේ කෙරෙහි ගෞරව දක්වන විලාසයෙන් තමා අපි බුද්ධ රූපයක් ඉස්සරහායි නැවෙන්නේ. එතකොට අපි ඒ නැවෙන්නේ දැනට මේ තුන් ලෝක ධාතිය කොතනකවත් නැති බුදුන් වහන්සේ පිළිබඳව අපේ හිතේ මැවිලා තියෙන චිත්ත රූපයක් මුල් කරගෙන. බුදුහාඳුරන් පිළිබඳ අපේ හිතේ චිත්ත රූපයක් තියෙනවා. ඒ වගේම අපිත් අප පිළිබඳව මම කියන්නේ කවුද කියලා චිත්ත රූපයක් මවාගෙන තියෙනවා. එතකොට බුද්ධ නමස්කාරයේදී කෙරෙන්නේ මොකද්ද? අපේ හිතේම එක කෑල්ලක් හිතේ තව කෑල්ලකට වඳින එක, නමස්කාර කරන එක, ගෞරව කරන එක. එතකොට ඒ හිත දෙකට කැඩිලායි තියෙන්නේ. ඒ හිතේ තියෙන ඒකී භාවය, ඒකාත්මික භාවය සුන් වෙලයි තියෙන්නේ. ඔය දෙකම පරම තත්වෙන් ගත්තොත් ඇත්තක් නෙවෙයි. හිතේ මවාගෙන තියෙන රූපයක්, චිත්ත රූපයක්. බුදුහාඳුරුවෝ කියලා කියන්නේ අපේ හිතේ මවාගෙන තියෙන රූපයක්. ඒ බුදුහාඳුරන්ට ගෞරවය කරනවායි කියන මමත් සක්කාය දිට්ඨිය කියලා හිතේ මවාගෙන තියෙන, දිට්ඨිය කියන්නේ මතයක්, මෙන්න මෙයා තමා මම කියන්නේ කියලා හිතින් මවාගෙන තියෙන රූපයක්. එතකොට මෙතෙන්දි මොකද්ද සැබෑ වශයෙන් වෙන්නේ? මායාවකට තව මායාවක් ගෞරව කරනවා. ඒ සම්මුති අර්ථය දිහා බැලුවම මම බුදුන්ට වඳිනවයි කියලා වඳිනවයි කියන්නේ ක්‍රියාවේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක අපි මේ දැන් පොඩ්ඩක් විමසලා බැලුවේ. ඊට ඒකේ තවත් ඈතට ගියාම බුද්ධ නමස්කාරය කියන පාඨේ අදහසේ තියෙන්නේ මොකද්ද? බුද්ධත්වයේ කෙරෙහි යොමු වීම. ඒ බුද්ධත්වයේ කියන එක ඇත්තක්.
ඒකට යොමු වෙනයි කියන එකත් ඇත්තක්. එතකොට අප තුළම තියෙන බුද්ධත්වයට අපිම යොමු වෙනවා. ඒ යොමු වෙනයි කියන එකෙන් අදහස් කරන්න මොකද්ද? අප තුළ තියෙන බුද්ධත්වය මතු කරගන්නවා. ඒ බුදු ගුණ අවදි වෙනවා. එතකොට ඒ මොහොතේදී අපි එක්තරා බුදු බවකට පත් වෙනවා. ඒ සඳහා අපි යොදන පාලි පාඨය තමයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එක. නමෝ කියන්නේ නැමීම. හැබැයි නමෝ කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. නාමපදයකුත් නෙවෙයි. ඒ නැමීම සිදුවීම කියන භාවාර්ථයක් සිද්ධියක් ගැනයි එතන වචනින් කියවෙන්නේ. එතකොට මේ නැමීම කෙනෙක් කරන දෙයක් නෙවෙයි. කෙනෙක් නැතුව කරන දෙයක්. දැන් මම නැමෙනවයි කියලා කිව්වොත් එතකොට මම කියලා කෙනෙක් ඉන්නවා. නැමෙනවයි කියන්නේ ක්‍රියාවක් මං කරනවා. මෙතන ක්‍රියාවක් නෙවෙයි තමන් කරන. සචේතනික ක්‍රියාවකුත් නෙවෙයි. මමත්වයකින් කරන ක්‍රියාවකුත් නෙවෙයි. අර මම කියන සංකල්පයේ වෙනුවට බුදු බව වෙතට නැමීමක්. ඒ නැමීම කියන එකෙන් අදහස් කරන්නේ යොමු වීමක්. බුදු බවට යොමු වීම කියලා කියන්නේ ඒ බුදු බව මතුවීමක්. පිබිදීමක්. ඒ පිබිදීම සිදුවෙන්නේ කොහෙවත් තිබිලා නෙවෙයි අප තුළම තිබිලයි. ඒ අප තුළ තියෙන බුදු බව සනාතන ධර්මයක්. ඒක ඇති වෙන දෙයක්වත්, දි รา පත් වෙන දෙයක්වත්, නැති වෙන දෙයක්වත් නෙවෙයි. ඉපදෙන දෙයක්වත්, මැරෙන දෙයක්වත් නෙවෙයි. හැබැයි වැහිලා තිබිලා, කෙලෙස් වලින් වැහිලා තිබිලා කවදා හරි මතුවෙන ධර්මතාවයක්. සනාතන ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ එක ලක්ෂණයක් තමයි නමෝ තස්ස භගවතෝ කියලා කියන්නේ. සම්මුති අර්ථය නම් භාග්‍යතුන් වහන්සේට මම නමස්කාර කරමි කියන එකනේ අපි හිතාගෙන ඉන්නේ. එහෙම භාග්‍යතුන් වහන්සේ කෙනෙක් තුන් ලෝක ධාතුවේ කොතනකවත් නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ වුණාට අප තුළත් භාග්‍යතුන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. ඒ කවුද? අප තුළ හැඟවිලා තියෙන බුද්ධත්වය. ඒ බුද්ධත්වයේ තියෙන මූලික ලක්ෂණය මොකද්ද? භගවත් භාවය. උගේ දෙනෙක් හිතාන්නේ මේ භගවත් භාවය කියන්නේ භාග්‍යවත් භාවයක් කියලා. භාග්‍යයක් කියලා. ඒ වුණාට බුදුන් වහන්සේ ඒ තරම් භාග්‍යවන්තයෙක්ද? ජීවත් වෙන්නේ පිරිසිඟා වළඳමින් හිඟන්නෙක් වගේනේ. රාජකුමාරයෙක් වශයෙන් ඉපදුනාට පිරිසිඟා වඩමින් ලැබෙන දෙයක් වළඳමින් දෙතුන් වේලක් නෙවෙයි රජකුමාරෝ වගේ වැළඳුවේ. එක වේලයි. පාංශකූල චීවරයක් ඇඳගෙන ගහක් යට හරි ගලක් යට හරි ලැබෙන තැනක වාඩි වෙලා. ඒ සමහර සූත්‍රවල තියෙනවා උන්වහන්සේ එක සූත්‍රයකදී කියනවා රජ කෙනෙක් යනකොට වෙලෙන්දෙක් යනකොට පාන්දර ඇටේරියා කොළගොඩ උඩ සුදු පාට සිවුරක් තියනවා දැකලා ගුලියක් වැහිලා ගිහිල්ලා බැලුවම බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කැලේ ජීවත් වුණේ. ගල් ගුහාවල ගස් යට එලි මහනේ ජීවත් වෙන්නේ. සතෙක් ජීවත් වෙනවා ඒ කැලේ. ඒකේ භාග්‍යයක් තියනවාද? අර දුෂ්කර ක්‍රියාවල භාග්‍යයක් තියනවාද? මෙතන ඔය අපි හිතාගෙන හිටියට උන්වහන්සේ බොහොම භාග්‍යවත් කියලා හිටන් ඒ අදහසෙන්
මෙතනින් අදහස් කරන්නේ භගවත් භාවය. භගවත් භාවය කියන්නේ භග්න කළ භාවය. භග්න කළ භාවය කියන්නේ බිඳලා කඩලා. මොනවද බිඳලා කඩලා තියෙන්නේ? උන්වහන්සේ බුදු වෙනකොට දස සංයෝජනයන්ම භග්න වුණා. කියන්නේ බැඳීම් කැඩිලා. උන්වහන්සේ කිසි දෙයකට හිතෙන් බැඳිලා නැහැ. උන්වහන්සේ හිතේ රාගයක්, ලෝභයක්, බැඳීමක්, ඇලීමක් කිසි දෙයකට නැහැ කියන එකයි ඒ කියන්නේ. එහෙමනම් අපේ හිත යම්කිසි මොහොතක ඇලීම් භග්න වෙච්ච තත්වයකටපත් වෙනවා නම් අන්න එතෙන් තත්වයට අපිට කියන්න පුළුවන් භගවා කිය. භගවත් භාවය. ඒ ඇලීම් ඒ ඇලීම් නිසා ඇතිවෙන ගැටීම් නිසා තමයි අපි චිත්ත පීඩා විඳින්නේ. බුදුහාඳුරන්ට ඇලෙන එක වුණත් ඇලීමක්. නිවනට ඇලෙන එක වුණත් ඇලීමක්. පිනට ඇලෙන එක වුණත් ඇලීමක්. එතකොට ඇලීමක් ඇති වෙන්නේ ඇලෙන කෙනෙක් ඉන්නකොට, මමත්වයක් තියෙනකොට. මම කරනවායි කියන්නේ නැතුව දැන් මගේ හිත નિરાයාසයෙන්ම මා තුළ තියෙන බෝධිසත්ව භාවයට, බුදු ගුණයට නැඹුරු වෙනවා, මට දැනෙනවායි කියනවා නම් අන්න නමෝ තස්ස භගවතෝ කියලා කියන්න පුළුවන්. ඒකයි සිද්ධිවිය යුත්තේ. ඒකයි නමෝ තස්ස භගවතෝ යන්නෙන් අදහස් කරන්නේ. ඒ තත්වයේ හිත තියෙනවා නම්, හිත කිසි දෙයකට ඇල්ල නැත්නම්, හිතේ කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් නැත්නම්, යථාලාභ සන්තුෂ්ටෙන් ඒ හිත තියෙන්නේ, ලැබිච්ච දේන් තෘප්තිමත් වෙලා නම් ඉන්නේ, වෙන වෙන දේවල් ප්‍රාර්ථනා කරන්නේ නැත්නම්, අල්පේච්ඡව නම් ඒ හිත තියෙන්නේ, අන්න ඒ හිතේ තියෙන්නේ භගවත් භාවය. ඒ හිත කිසි දෙයකට ඇලිලා නැහැ. ඇලුනේ නැතුවම මොකද වෙන්නේ? ඇලුනහම තමා හිත රත් වෙන්නේ. ඒ හිත රත් වීමට තමයි අපි පාප කියලා කියන්නේ. පාප කියන්නේ පැහැෙනවා. වතුර පැහැෙනවා වගේ හිතත් පැහැෙනවා. හිත රත් වෙනවා, දැවෙනවා, හිත තැවෙනවා. ඒ දැවීම්, තැවීම් ඇති වෙන්නේ ඇලීම් නිසා. පස්සපච්චා වේදනා කියලා කියන්නේ පරිසම්පාදයේදී ස්පර්ශය නිසා රත් වෙනවා. දැන් අපි මේ අල්ල එකට ස්පර්ශ කරුණොත් මෙයා රත් වෙනවා. ඒ රත් වෙන්නේ ඇයි? මේ අල්ලේ තියෙන පරමාණු ඉලෙක්ට්‍රෝන, මේ අල්ලේ තියෙන පරමාණු ඉලෙක්ට්‍රෝන එකතු වෙලා ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එකක්, ඉලෙක්ට්‍රිකල් ආරෝපණයක් වෙලා විද්‍යුත් තාපයක් නිපද වෙනවා. දැන් අපි රෙදි මදින ඉලෙක්ට්‍රික් ඉස්ත්‍රිකයක් ගත්තහම ඒ ඉස්ත්‍රිකේ රත් වෙන්නේ කන්ටැක්ට් කියන ස්පර්ශය තියෙනකොට. ඔටෝමැටික් ඒක නතර වෙන්නේ එක්තරා මට්ටමක රත් වුණාම එක පාට අර කන්ටැක්ට් කියන ස්පර්ශය සම්බන්ධතාවය කැඩෙනවා. බැඳීම කැඩෙනවා. කැඩුණාම රත් වෙනවා. එයින්ද අපේ හිතේ බැඳීම් තියෙනකොට හිත රත් වෙනවා, හිත පැහැෙනවා, හිත පාප තත්වයකට, පැහැෙන තත්වයකටපත් වෙනවා. බැඳීම් නැත්නම්, ඇලීම් නැත්නම්, ගැටීම් ඇත්තෙත් නැහැ. ගැටීම් කියන්නේ තදින්ම ගැටෙනවා, තදින්ම ඇලෙනවා. දැන් මේක ඇලෙනවා, මෙහෙම වුණාම ගැටෙනවා. ඒ දෙකේම සිද්ධ වෙන්නේ එක දෙයයි. මෙහෙම තියෙනකොට තදට නැහැ, මෙහෙම තියෙනකොට තදට ඇලෙනවා. කොට ඇලීම් ගැටීම් දෙකේම තියෙන්නේ ස්පර්ශ එකක්. මොලොක් ස්පර්ශයක්, අනිත් එක තද ස්පර්ශයක්. ක්ෂණික ස්පර්ශයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද? ඇලුනහම බැඳෙනවා. ඒ බැඳීම් භග්න කළ එක තමයි භගවා කියලා කියන්නේ. ඒ බැඳීම් නැත්නම්, ඇලීම් නැත්නම් රත් වීම නැහැ. රත් වීම නැති එක තමයි අරහං කියන්නේ. රහසින්වත් පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ රහසින් පව් සිද්ධ වෙන්නේ කොහෙද? අපේ හිත ආස්සේ. වචනෙන් අපි පව් නොකලට, ක්‍රියාවෙන් අපි පව් නොකලට අපිට හිතෙන් පව් කරන්න පුළුවන්.
තරහකාරයෙක් මතක් කළා ඕකට නම් හොදක් වෙන්න එපා. මං ඕකට හොඳ පාඩම උගන්වනවා. මම ඊට පස්සේ හම්බුනොත් ඕකට හොඳ කම්මුල් පාරක් ගන්නවා මට වෙන්නාම කියලා. ඒවා හිතෙන් ඇති වෙන පාප ක්‍රියා. එහෙම අනුන්ටත් තමන්ටත් හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට හිත පවතිනවා කියලා කියන්නේ ඒ හිත ඒ මොහොතේ රහත් වෙලා. ඒ මොහොතේ පාපයන්ගෙන් මිදිලා. රහත් වෙනකොට විතරක් නෙවෙයි හිත පාපයන්ගෙන් මිදෙන්නේ. සෝවාන් වෙනකොටත් හිත පව් කරන්නේ නැහැ. ඇයි? සෝවාන් වෙනකොට පව් කරන මම කියලා කෙනෙක් නැහැ. මමත්වයක් නැහැ. ඒකනේ අර ධම්මපද ඒක ගාථාවක කියන්නේ පානිනම් හිත වනේ නාස්ස හරෙය්‍ය පාන්නම් විසං කියලා. අතේ තුවාලයක් නැත්නම් අතට විස ගන්න පුළුවන්. ඒ කිව්වේ සිටු දිනයක් වැද්දෙක් එක්ක ගිහිල්ලා ඒ වැද්දගේ භාර්යාව වශයෙන් කරන් තියෙන කටයුතු කළා. හැබැයි සෝවාන් වෙලා. දුන්න ගෙනත් දෙන්න කිව්වම දුන්න ගෙනත් දෙනවා. ඊතල ගෙනත් දෙන්න කිව්වම ඊතල ගෙනත් දෙනවා. සතුන් මරණ ආයුධ මුවත්තියන් කොහොම යා මුවත් තියලා දෙනවා. සතුන්ට අටවන උගුල අන්නතන හදලා තියෙන එක ගෙනත් දියන් කොහොම ගෙනත් දෙනවා. බෙදි භාර්යාවක් වශයෙන් කරන කටයුතු කළාට එයා පව් කළේ නැහැ කියලා බුදුහාඳුරු ඒ ගාථාවේ කියනවා. එතකොට පව් කරන්නේ මමත්වයක් තියෙනකොට. නමෝ කියන වචනේ තියෙන්නේ මම නැමෙනවයි කියන එක නෙවෙයි නැමීම සිද්ධ වෙනවා. බුදුහාඳුරු බුදු වෙන වෙලාවෙත් කිව්වේ චක්කුම් උදපාදි. ඇහැ උදා වුණා. මම බැලුවා නෙවෙයි පෙනීම පහළ වුණා. පෙරණ කෙනෙක් නැහැ පෙනීමක් පහළ වුණා. ඒ කියන්නේ බුද්ධඝෝස හාඳුරු කියන්නේ සෝවාන් වෙලා නිවන් දකින්නේ යන කෙනාගේ මමත්වේ නැහැ කියලා. මාර්ගයක් තියෙනවා ගමන් කරන කෙනෙක් නැහැ. මග්ගමත්ති ගමිකෝ නොවිද්දති. නිවන් දැක්කට පස්සේ නිවනක් තිබුණාට නිවන් දැක්ක කෙනෙක් දකින්නේ නැහැ කියලා. අත්ති නිබ්බුති න නිබ්බුතෝ කියලා. ඒ නිසා යම් කිසි මොහොතක හිතේ යොමු වීම ඉබේ සිදු වෙලා ඒ හිතේ තියෙන ඇලීම් බැඳීම් ගැලවිලා හිතේ තියෙන රත් වීම නැති වුනහම එතන තියෙන්නේ අරහත් භාවය. ඒ හිතේ රත් වීමෙන් ඇති වෙන දැවීම් තැවීම් පිලිස්සීම් හිත නතර නාම හිතේ ඇති වෙන්නේ මහත් ප්‍රබෝධයක්. සැබෑ ප්‍රබෝධයක්. සම්මා සම්බුද්දස්ස කියන්නේ ඒ චිත්ත ප්‍රබෝධයේ පිබිදීම අවදි වීම සිදු වෙනවා. හිත රත් වෙනකොට හිත මැලවෙනවා. හිතට පිණි වැටලා වගේ හිත සිසිල් වෙනකොට හිත පිබිදෙනවා. පිබිදෙන හිත. එතකොට නමෝ තස්ස භගවතෝ අරහතෝ කියන්නේ අන්න ඒ වගේ පිබිදෙන තත්වයකට මගේ හිත මේ මොහොතේ යොමු වෙලායි කියලා කියන්න පුළුවන් නම් අන්න එතෙන්දි තමයි නියම බුද්ධ නමස්කාරය සිද්ධ වෙන්නේ. නැමීම කෙරෙන්නේ යොමු වීම සිදුවීම. නැමීම කරන එක නේ පැත්තට හැරෙනවා. බුද්ධත්වයේ පැත්තට හැරෙනවා. ඒ කියන්නේ දැන් මට දැනෙනවා මෙහෙම හැරිලා තියෙනවා කියලා. අන්න ඒ தત્ත්වයේ දැනනවා නම් පමණයි අර්ථවත් විදිහට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් නම් තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන එකෙන් සුගදිනේ සම්මුතිය අදහස් කරන්නේ මම බුදුහාඳුරන්ගෙන් පිහිට පතන පැත්තට යනවා. බුදුහාඳුරගෙන් උදව්වක් ගන්න යනවා. එහෙම උදව්වක් ගන්න බුදු කෙනෙක් නෑ. බුදුහාඳුරෝ පිරුණම් පාන අවස්ථාවේදී රහත් නිවිච්ච හාඳුර අහනකොට බොහන්සි නැතුනම් අපි කාගෙද්ද පිහිටක් ගන්න කියලා කිව්වා. න අඤ්ඤ සරණ කිසි කෙනෙක්ගෙන් පිහිට ගන්න එපා. අත්තදීපා විහෙරත තමන්ට තමන් පහනක් අරගෙන තමා ආශ්‍රම තියෙන නිවන අවබෝධ කරගන්න කියලා. දෙකට බුද්ධං සරණං
කියලා කියන්නේ ඒ බුද්ධත්වයට අනුව සරණ කියන්නේ චරණය කියන්නේ හැසිරීම. හිත, කය, වචන බුදු කෙනෙක්ගේ ස්වරූපේ ක්‍රියාත්මක වෙනවයි කියලා කියන්න පුළුවන් නම් තමයි යම් කිසි අවස්ථාවක බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ගච්ඡාමි කියන්නේ මේ මොහොත මේ වර්තමාන කාලේ මේ විදියට හිත ගමන් කරනවා කියලා කියන්න පුළුවන්. ඒ විදියට හිත ගමන් කරනවා නම් තමයි ධම්මං සරණං කියන්නේ. ධර්මයේ කියන්නේ නිර්වාණ ධර්මය. නිර්වාණ ධර්මයේ හැසිරීම දැන් මේ මා තුළ තියෙනවා කියලා. හිත නිවිලනම් නිවිච්ච හිතකින් හිතනවා නම් කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඒ තුන් ආකාරයෙන්ම ක්‍රියා තුළ අර නිවිච්ච ස්වરૂපයේ පිළිබිඹු වෙනවා. ප්‍රතිබිම්බ වෙනවා. පේනවා. එයා කතා කරන්නේ නිවිලා. එයා යන්නේ එන්නේ නිවිලා. එයා කන්න බොන්නේ නිවිලා. එයා හැසිරෙන්නේ නිවිලා. එයා දිහා බැලුවම පේනවා එයා නිවි සැනසෙල්ලෙන් ඉන්නවා කියලා. උපතිස්ස පරිබ්‍රාජකයා පිරිසුගාවන්න අසජි හාඳුරුව පස්සක මහණුන්ගෙන් එක නමක් න අසජි කියලා කියන්නේ. උන්වහන්සේ දැකලා අසජි පරිබ්‍රාජකයා හිතුවලු මෙන්න මේ ඇත්තනම් සැබෑ වශයෙන්ම නිවි සැනසීලා තියෙනවා. ඒ නිසා පස්සෙන්ම ගියා. දැන් නිවි සැනසුණු බව ප්‍රකට වීම ක්‍රියාත්මක වීමට තමයි ධම්මං සරණං කියලා කියන්න පුළුවන්. නිකම් වචන කිව්වට හරියන්නේ ඒ වචන අර්ථවත් වෙන්නේ අර ස්වરૂපයේ Tamanට දැනෙනවනම්. සංඝං සරණං කියලා කියන්නේ සංඝ කියන්නේ සාමූහික සමස්තයක් වශයෙන්. තනිව නෙවෙයි. අපි හිතනවා අපි මේ සුභා ධර්මයෙන් වෙන් වෙලා ඉන්න වෙනම වස්තුවක් කියන්නේ. අපිව හැදිලා තියෙන්නේ, අපිව පෝෂණය වෙන්නේ, අපිව පවත්වන්නේ සුභා ධර්මයේ. මේ සුභා ධර්මයේ තියෙන ඉරහඳ තාරකාවල ගස්ගල් වල තියෙන මූල ධර්මම තමයි අපි ගාවත් තියෙන්නේ. මූල ද්‍රව්‍යම තමයි අපි ගාවත් තියෙන්නේ. ඔය සේරම දේවල් මේ අපාවට තියෙන අප තුළ තියෙන හැදිලා තියෙන්නේ සබහා ධර්මයේ ක්‍රියාත්මක කරන විශ්ව ශක්තිය. ඒ ශක්තිය මට වෙනමයි ගස්ගම් කොළන් වලට වෙනමයි සත්තුන්ට වෙනමයි කියලා නෑ. මේ අපි හැමෝම හැදිලා තියෙන්නේ. දැන් නවීන විද්‍යාව කියනවානේ මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ඉස්සර හිතා හිටියා කඩන්න බිඳින්න බැරි පරමාණු වලින් කියලා. පස්සේ හොයාගත්තනේ මෑතකදී පරමාණුවත් බිඳින්න පුළුවන් කියලා. එතකොට හොයාගත්තනේ ඒක ASCII ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන තියෙනවා කියලා. ඊට පස්සේ හිතාගත්තනේ ඔය ප්‍රෝටෝන, නියුට්‍රෝන හැදලා තියෙන්නේ ක්වාක් කියන තවත් කුඩා අණු වලින් කියලා. දැන් හොයාගෙන තියෙන ඔය සේරම හැදලා තියෙන්නේ ස්ට්‍රිං තියරි කියලා. 970 ඉඳලා 995 වෙනකම් ස්ට්‍රිං තියරි පහක් මෙවනානේ. 95 දේව එකතු කරලා M තියරි කියලා මාස්ටර් තියරි කියලා එකක් විද්‍යාඥයෝ හදාගත්තානේ. ඒගොල්ලෝ කියන්නේ මේ විශ්ව ශක්තියෙන් ඇතිවෙන ස්පන්දන තරංග වලින් ඇති වෙලා තියෙන හැම දෙයක්ම අපි විතරක් නෙවෙයි. එතකොට අපි ක්‍රියා කරනවා නෙවෙයි, අපි සංඝං සරණං කියලා කියන්නේ අපි සමස්තයෙන් ක්‍රියාත්මක වෙනවා. ස්වභාව ධර්මයෙන් ක්‍රියාත්මක වෙනවා. ස්වභාව ධර්මයෙන් ක්‍රියාත්මක වෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අපි ක්‍රියාත්මක වෙන්නේ බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය. ස්වභාව ධර්මයේ ඇලදොල ගංගාවල් ගලන්න සලස්සලා තියෙන්නේ ලෝකයාගේ සත්වයාගේ හිතසුව පිණිස. ස්වභාව ධර්මයේ ගස් කොළන් වවන්නේ ලෝකයාගේ සත්වයාගේ හිතසුව පිණිස.
මල් පුබුදවන්නේ ගස්වැල් වල, ගෙඩි හදන්නේ ගස්වැල් වල, ලෝකයාගේ හිතසුව පිණිස. සුළඟ හමන්න සලස්සලා තියෙන ලෝකයාගේ හිතසුව පිණිස. ස්වභාව ධර්මය අනුව නිරායාසයෙන් ගස්කොළන් කාබන් ඩයොක්සයිඩ් අපි පිට කරන විස වායු උරාගෙන අපිට ප්‍රයෝජන නැති වෙන ඔක්සිජන් හදලා දෙන්නේ අපේ හිතසුව පිණිස. ස්වභාව ධර්මයේ මූලික ලක්ෂණයක් තමයි නිරායාසයෙන් ක්‍රියාත්මක වෙන මමත්වයකින් තොරව ක්‍රියාත්මක වෙනවා. මහ පොළොවට මම කියන හැඟීමක් නැහැ. ඇලදොල ගංගාවට මම කියන හැඟීමක් නැහැ. මහ මුහුදට මම කියන හැඟීමක් නැහැ. හොළඟට වලාකුළු වලට වැස්සට මම කියන හැඟීමක් නැහැ. ඒව නිරායාසයෙන් ක්‍රියාත්මක වෙනවා. ස්වභාව ධර්මයට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ සමස්ත ස්වභාවික ක්‍රියාකාරීත්වයේ අංගයක් බවට පත් වෙලා තියෙනවා ස්වභාව ධර්මයෙන් මින් වෙලා. එතකොට ඒ සංඝ ස්වરૂපයේ අප තුල තියෙනවා නම් මම ක්‍රියා කරනවා නෙවෙයි මේ නිරායාසයෙන් මේ පංචස්කන්ධේ ක්‍රියාත්මක වෙනවයි කියන එක දැනනවා නම් විතරයි අපිට සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන්. ඒ தത്വයට පත් වුනහම තමා ප්‍රාණාතිපාතෙන් වැළකීම සිද්ධ වෙන්නේ. ප්‍රාණ කියන්නේ මේ අපේ ජීව ශක්තිය. ඉංග්‍රීසියෙන් කියනවා නම් බයෝ එනර්ජි කියලා. මේ අපේ භෞතික රසායනික ජීව ශක්තිය. ස්වභාව ධර්මයෙන් අප තුළ කවලා තියෙන ජීව ශක්තිය. ඒ ශක්තිය ස්වභාවික ශක්තිය ප්‍රාණය පන අති කියන්නේ ප්‍රමාණයට ඉක්මවා අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් පත්වීම පාවිච්චි කිරීම වැළකීම. සමාධ්‍යාමි කියලා කියන්නේ මම මේ සතුන් මරණ එකෙන් වළකිනවා කියන එක නෙවෙයි. සතුන් මරණ කොටත් ප්‍රාණ ශක්තිය වැඩියෙන් යොමු වෙනවා. මිනිහ මරන්න බෑ. තදට ක්‍රේන්දි ගිහිල්ලා මහා ශක්තියක් අපේ ශරීරයෙන් පිට වෙන්නේ නැතුව. කෙනෙකුට කුණුහරුපෙන් බනින්න බෑ. අපේ හිතේ ප්‍රාණ ශක්තිය ද්වේෂය විහට නගින්න නැතුව. ඒක ඇත්තයි. ඉතින් අපි කියනවා නම් මේ සිල්පදයේ සමාදන් වෙන්න කියලා අපි ඒවා කියන්න ඕනේ වැද්දන්ට. මාළුකාරයන්ට. මස් මරන්ට. අනුන් මරාගෙන ජීවත් වෙන අයට, මිනි මරන අයට. සල්ලි වලට මිනි මරන අයට. ත්‍රස්තවාදීන්ට. ඒ මුකුත් නොකරන අපි වගේ සාමාන්‍ය අයගෙන් මොකද්ද වෙන ප්‍රාණාතිපාතය? අපේ ජීව ශක්තිය ප්‍රාණ ශක්තිය වැඩියෙන් යොමු වෙනවා අපිට තරහ ගියාම. පපු වැඩියෙන් ගහනවා. නහර ස්පන්දනේ වැඩි වෙනවා. ජීව ශක්තිය වැඩි වෙනවා. දරා ගන්න බෑ ඇඟ වෙවුලනවා. එන්ජිමේ ජීව ශක්තිය වැඩි වෙනවා. ඒ එන්ජිමේ දැවීම වැඩි වෙනවා. දුම් දාන්න පටන් ගන්නවා. කැහෙනවා. එතකොට දැන් පාණාතිපාතා වේරමණී කියන්නේ වැළකීම. සික්ඛාපදේ කියන්නේ ඒ හික්මීම. සමාධ්‍යාමි කියන්නේ සංඛ්‍යන්නේ සංඥාවේ ස්වરૂපය. ආධ්‍යාමි කියන්නේ අදිනවා කියන්නේ එනවා. දැන් මා තුලට එන්නේ මොන විදිහේ සංඥාවක්ද මගේ හිතට? දැන් මගේ හිත ද්වේෂයෙන් මිදිලා. මගේ හිතේ ශක්තිය ප්‍රමාණයට වඩා පාවිච්චි වෙන්නේ නැහැ. අධික වශයෙන් පාවිච්චි වෙන්නේ කේන්ති ගියාම විතරක් නෙවෙයි මොනවා හරි හිතන්නත් මුලේ වැඩ කරන්න එපා. හිත වැඩ කරන්න එපා. එතකොට ඒවා රත් වෙනවා. හිතන එක මම කියලා මමත්වයෙන් කරන වැඩක්. මං හිතනවා. නිරායාසයෙන් අපේ හිතෙන් සිද්ධ වෙන මොකද්ද? යම් දේවල් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන නිමිති අපිට දැනෙන එක. දැනෙන එක අපි කරන දෙයක් නෙවෙයි. අපේ ඉන්ද්‍රයන්ගෙන් භෞතික වශයෙන් සිද්ධ වෙන දෙයක්. හිතන එක ඒව ගැන අපි ඕන කමින් කරන දෙයක්. එහෙම හිතන්න
අපිට වැඩි ශක්තියක් චිත්ත කායිකව යොදා ගන්න සිද්ධ වෙනවා. දැන් මේ වෙලාවේ මං එහෙම ඕනෑට වඩා ජීව ශක්තිය පාවිච්චි වෙන කිසිවක් නොකරන තත්වයක සංඥාවක් තියෙනවා. දැන් මගේ හිතේ මට මේ වෙලාවේ දැනෙන සංඥාව මොකද්ද මගේ හිතෙන් ගන්නේ? දැන් මගේ හිත නිවිලා රත් වෙලා නැහැ. ඒ හිත සැනසিলা. ඒ හිත සංසුන් වෙලා. ඒ හිත සංසුන් වෙන්නේ මොකක් නිසාද? අදින්නා දාණය නිසා. අදින්න කියන්නේ නොදුන්න දේ, ආදානය කියන්නේ ගැනීම. මට නැති දෙයක් මම ලබා ගන්න ඕනේ කියන්නේ පෙරේත හිතක් හරි ලෝභ සිතක් හරි ඇති වුනහම එතන තියෙන්නේ අදින්නා දානයක්. දැන් ඒ ලෝභ සංඥාව නෙවෙයි මගේ හිතේ තියෙන්නේ. ප්‍රාණාතිපාතයෙන් වැළකීච්ච වෙලාවේද තියෙන්නේ ව්‍යාපාදයෙන් තොර සංඥාවක්. අව්‍යාපාද සංඥාවක්. මෛත්‍රී සාගත සංඥාවක්, කරුණා සාගත සංඥාවක්. අදින්නා දාන සංඥාව මොකද්ද? දැන් මගේ හිතට දැනෙනවා උපාදාන රහිත අනුපාදාන චිත්ත ස්වරූපයක්. දැන් මගේ හිත මොකක්වත් මට නැති දෙයක් මම ලබා ගන්න ඕනේ කියලා මේ වෙලාවේ වෑයම් කරන්නේ. මම දැන් නිවන් දැකලා නැහැ. ඒ හින්දා මම දැන් මේ වැඳලා බුදුන් වැඳලා මම ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕනේ කියලා. ආන්න ලෝභ සිතක් පහළ වුණේ. මම මේ බුදුන් වඳින්නේ පින් රැස් කරගන්න. මම මේ පින් රැස් කරගන්නේ මගේ මළගේ ඥාතීන්ටත් පින් දීලා, දෙවියන්ටත් පින් දීලා, දෙවියන්ගෙන් ආරක්ෂා ලබා ගන්න කියලා චිත්ත ස්වරූපයක් තියෙනකොට තියෙන එතනත් අදින්නා දානයක්. ඒ මොකක්වත් නැති තත්වයේ දැන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිතේ තියෙන සංඥාව මොකද්ද? උපාදාන රහිත සංඥාවක් ස්වරූපයක්. ඒ තත්වයට කියන්නේ ලෝභ රහිත තත්වයකට, ව්‍යාපාද රහිතයි කියලා කියන්නේ ද්වේෂ රහිත තත්වයක්, අදින්නා දාණයෙන් වැළකෙනේ හිතේ තියෙන ලෝභ රහිත තත්වයක්. පාණාතිපාතයෙන් වැළකෙනකොට තියෙන අද්වේෂ සිතක්, අදෝෂ සිතක්. අදින්නා දාණයෙන් වැළකෙනේ සිතේ තියෙන අලෝභ සිතක්. ඒ තත්වයට හිතපත් වෙන්නේ මොකක් නිසාද? කාමේසු මිච්ඡාචාරේ නිසා. ඒ කාම කියන්නේ කාම වස්තු වලට. පංචකාමයන් කියලා කියන්නේ අස්කන් ආසාදී ඉන්ද්‍රයන්ට ලබා ගන්න පුළුවන්, කැමති වෙන්න පුළුවන්, ඒ ඇයිට භුක්ති විඳින්න පුළුවන් වස්තු වලට. කාමේසු මිච්ඡාචාරය කියලා කියන්නේ ඒ වස්තු වලින් සැප විඳින්න පුළුවන් කියන අදහස මිච්ඡාචාරයක්. මිච්ඡා කියන්නේ බොරු හැසිරීමක්. මම කසාදයක් බැඳගත්තොත් මට හරි සැපෙන් ඉන්න පුළුවන් කියලා හිතනවා නම්, අර කෙල්ල බැඳගත්තොත්, අර මිනිහා එක්ක ගියොත් මට හොඳින් ඉන්න පුළුවන් කියලා හිතලා ගිහිල්ලා ආයි දික්ඛාත කරන්නේ. ඒ හිතබ්බකේ වැරදි හිතවිල්ලක් නිසානේ. එංගලන්තයට ආවොත්, ඇමරිකාවට ගියොත්, ඕස්ට්‍රේලියාවට ගියොත් බොහොම සැපෙන් ඉන්න පුළුවන් කියලා හිතන සිතවිල්ලක් ඇති වෙනවනේ. නැති බැරිකම් වලින් පෙළනකොට මැද පෙරද ගිහිලා රස්සා කොළම ගිහිල්ලා බලන්න ඕනේ. ඒක ඇත්තක්ද කියලා. ඒ විදිහට පංචකාමයන් කැමැති වස්තු වලට ඇලෙන කාන්දම්, චිත්ත කාන්දම්. කාම කියන්නේ චිත්ත කාන්දම් වලට. හිතේ තියෙනවා කාන්දමක්, ඒ කාන්දම අරව අදිනවා. ඒ අරවය ඇලෙනවා. එතකොට ඇලෙන කාන්දමෙන් මිදිච්ච චිත්ත ස්වරූපයක්, චිත්ත සංඥාවක් දැන් තියෙනවා. ඒකයි කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඒකෙන් වැළකීච්ච ශික්ෂාපදයක් ඉක්මීමක් දැන් තියෙනවා. ඇලුනොත් තමයි හිත රත් වෙන්නේ. ඇලෙන දේවල් තමයි අපි හිතෙන් අදින්නේ, ලෝභ කරන්නේ. ඇලිච්ච දේවල් ලබාගෙන තියාගන්න බැරුණා තමයි අපිට ද්වේෂිතක්, කේන්තියක් ඇති වෙන්නේ.
ඒ කාමීස මිච්ඡාචාරයට අපේ හිතපත් වෙන්නේ. කැමති වෙන්නේ යම් දේවල් වලට මේවා තිබුණත් අපිට බොහොම හොඳට සැපෙන් ඉන්න පුළුවන් කියලා අපි හිතන්නේ. මොකක් නිසාද? මුසාවාදයක් නිසා. මේ අනුන්ට කියන බොරුවක් නෙවෙයි. මුසාවක් කියන්නේ බොරුවක්, වාදයක් කියන්නේ ප්‍රකාශ කිරීම. කවුද බොරු කියන්නේ? අපේ හිතමයි අපිට බොරු කියන්නේ. අන්න අර කෙල්ලෝ බැඳ ගන්න පුළුවන් නම් ඔබට සැපෙන් ඉන්න පුළුවන් කියලා. අන්න අර මනුස්සයත් එක්ක යන්න පුළුවන් නම් ඔබට සැපෙන් ඉන්න පුළුවන් වෙයි. අන්න ආවල් රට්ට ගියොත් ඔබට හොඳට සැපෙන් ඉන්න පුළුවන් වෙයි කියලා කියන්නේ කවුද? අපේ හිත. හොඳට අඩියක් පුඩියක් ගහලා බලහන් ඔබට සැපෙන් ඉන්න පුළුවන් කියලා ඒ කියන්නේ අපේ හිත. අපි හුඟක් දේවල් බදාගෙන වෙහෙස මහන්සි වෙන්නේ. දඟලන්නේ ජීවිතේ දුක් විඳින්නේ අපේ හිත අපිට කියන බොරු වලට රැවටිලා. ඉලන්දාරි කාලේ, ළමිච්ච කාලේ, තරුණ කාලේ අපේ හිත කියන දේවල් වලට අපි රැවටිලා තියෙන විදිහ අපිට දැනගන්නේ අපි ඉතින් වයසට ගියාම. කසාද බෙදලා භාර්යාවගෙන් හරි ස්වාමියාගෙන් හරි කරදර වෙනකොට තේරෙන්නේ මං හිතාගෙන හිටියේ ඇති වැරදි කියලා. දරුවෝ ටිකක් ඉන්නවා නම් හරි සැපෙන් ඉන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ කරදර තියෙනකොට තමයි තේරෙන්නේ ඒ සැපේ තරම. අනේ මුංග කසාද බෙදලා දුන්නත් අපිට නිවිහැනි ඉල්ලුණාන් කියලා හිතුවට ඒගොල්ලෝ කසාද බෙදලා දරුවෝ හදලා හිටන් ඒගොල්ලෝ බත් බලා ගන්න කියලා ගෙනත් දෙනකොට තමයි තේරෙන්නේ ඒකේ තියෙන සැපේ තරම. ඒ හොඳයි ඒවෙන් සැප ලැබෙන්න පුළුවන් මේ මෙහෙම කළාම කියලා බොරු කියන්නේ අපේ හිත මෝහයෙන් මුලා වෙලා. ඒ මෝහයටපත් වීම ඇත්ත ඇත්තටේ නොපෙනීමට තමා සුරාමේරයේ මජ්ජපමා දට්ඨානයි කියලා කියන්නේ. මේ සුරාමේරය කියන්නේ කුඩු වලට විතරක් නෙවෙයි. රාරක් වලට විතරක් නෙවෙයි, විස්කි බ්‍රැන්ඩි වලට විතරක් නෙවෙයි. ජින් බ්‍රැන්ඩි වලට විතරක් නෙවෙයි. අපේ හිත කොයිතරම් දේවල් වලින් මත් වෙලා තියෙනවද? තරුණ කාලේ තරුණ කමෙන් මත් වෙනවා. හයි හත්තියෙන් මත් වෙනවා. පඬිති උගත් කමෙන් මත් වෙනවනේ. සිල්වත් කමෙන් මත් වෙලා. මත්වීම දණ්ඩින් සංග්‍රහ විග්‍රහ කරන්නේ ඇත්ත ඇති සැටියේ නොපෙනීම කියලා. ඒ කියන්නේ මත් වෙලා සිහිය නැතුව මිනිහක් මරුවාම එයා එල්ලුම්ගස් යවන්නේ නැත්තේ. එයා සාවද්‍ය මනුස්ස ඝාතනයක් කළා තියෙනවා. ඒ වුණාට එයාට මිනි මරණ චේතනාවක් පහළ කරගන්න තරම් සිහියක් ඒ වෙලාවේ තිබිලා නැහැ. ඒ ක්‍රියාව මරණ දඬුවමේ දෙන්න නම් අංග දෙක සම්පූර්ණ වෙනවනේ. එකක් actus reus. actus කියන්නේ ක්‍රියාව ලතින් භාෂාව. මේසුරියා කියන්නේ චිත්ත ස්වરૂපය. චේතනාව භික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ. එතකොට අචේතනිකව මිනි මැරීම සිද්ධ වුණත් එල්ලුම් ගස්සවන්න බෑ. ඒක මිනි මරමක් නෙවෙයි. මිනි මැරෙන්නට අවශ්‍ය චේතනාව නැහැ. ඒ தത്വයට හිතපත් වෙනවා කියන්නේ ඇත්ත නැත්ත හරි හැටි නොපෙනීම. සමහර අය කුඩු ගහලා මත් වුනහම බිත්ති දිගේ යනවානේ. බිම මේ පෙරලෙනවානේ මේ ගඟක් මුහ දැක්ක නාන්න පුළුවන් කියලා. හිතේ මැවිලා පේනවා. මත්පැන් වලට හිත විකෘති වෙනවා. හිතට පිස්සු වැටෙනවා. උමතු බවයි මත් බවයි දෙකම එකයි. සමහර අය උමුතුනහම පාර දිගේ යන ගමන් කොළ කෑලි අහුනවා. ඒගොල්ලන්ට පේන්නේ කොළ කෑලි නෙවෙයි සල්ලි වගේ. සල්ලි නෝට්ටු වගේ. ඉතින් පිස්සිගේ පලාමල් වල කියන්නේ අහුවෙන දේ දානවා. අර හිතේ මැවිච්ච දේ තමයි ඒ තුල පේන්නේ. ඒින්දා පානාතිපාතයෙන් වැළකීමේ ඉඳලා සුරාමේරියෙන් මත්වීම දක්වා තමයි මම මේ පැහැදිලි කළේ. සුරාමේරිය කියන්නේ සුරා කියලා කියනවානේ මද්යක් කියලා කියනවානේ ආසව කියලා කියන්නේ. ආසව කියන්නේ ආසවක්ඛය වහං හෝතු කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ.
ඒ ආසව කියන්නේ අපේ හිතේ තියෙන චෛතසික මත්පැන්. ඒවෙන් තමයි අපි මත් වෙන්නේ. මත් වුණාම තමයි අපිට හරි වැරද්ද ඇත්ත නැත්ත නොපෙනින්නේ. එහෙම ඇත්ත නැත්ත නොදන්නකම හින්දා තමයි අපේ හිත මුසාවාදයේ කියන බොරු කියන්නේ. ඒ බොරු කියන හින්දා තමයි අපි යම් දේවල්ට කාම කියලා කැමැත්ත ඇති කරගන්නේ. ඒ කැමැත්ත ඇති වුණාම තමයි අපි යම් දේවල් අදින්නේ හිතෙන්. ඒ අදිනකොට ඇති වෙන බාධාවයක තරහ වෙලා තමයි අපි ප්‍රාණාතිපාතයටපත් වෙන්නේ. ඔය තත්ත්වයටපත් වෙන්න නම් අපේ ක්‍රියාවල් මමත්වයෙන් තොරව નિરાයාසයෙන් සිද්ධ වෙන තත්ත්වයටපත් වෙනවා. එහෙමපත් වෙන්න ආර්ය සංඝ භාවයටපත් වුණාම ආර්ය සංඝ භාවයටපත් වෙනවයි කියලා කියන්නේ සෝවාන් වෙනවා. සෝවාන් වුණාම මමත්වේ නැහැ. ඒ මම කියන හැඟීම නැහැ. එතකොට දැනෙන්නේ නේසෝ හමස්මි. නේතම් මම මේ මම නෙවෙයි. නේසෝ හමස්මි මම නෙවෙමි. මේ ශරීරයවත් මගේ නෙමෙයි. අස්කන්න ආසාදියත් මගේ නෙමෙයි. මේ වතු පිටි ගේදර ඉඩකම් ආදී වස්තුව, මේ අඹදරුව, මේ යාළු මිත්‍රාදී, මේ රට, මේ ජාතිය මේ මගේ කියලා අල්ලගෙන ඉන්න කිසි දෙයක් මගේ නෙවෙයි. මොකද කවදා හරි ඔය සීර්ම දාලායි මං යන්නේ. ඕවා මං ගෙනාවෙත් නෑ, අරගෙන යන්නෙත් නෑ. මගේ නම් මට ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මගේ කියලා කියන්නේ මගේ පාලනය යටතේ තියෙනවා නම් ඔය කිසි දෙයක්. අත්තාහි අත්තනෝ නත්ති කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මමවත් මගේ නෙවෙයි. මේ මගේ ශරීරය මගේ නම් මං කැමති නෑනේ වයසට යනවට, කෙස් පැහැෙනවට, ඇස් පෙනීම අඩු වෙලා කණ්ණාඩි දාගන්න වෙනවට, ඇඟ දුර්වල වෙනවට, බඩගිනි නැති වෙනවට වයසට යනකොට, චවි වර්ණය අඩු වෙලා දුර්වර්ණ වෙලා ඇඟ රැලි ගහනවට. ඉතින් මේ මගේ නම් මට ඕන විදිහට මේවා තියෙන්න ඕනේ. ඒ මමත්වයේ නැතුව සබහා ධර්මයේ එකතු වෙලා සබහා ධර්මයේ කොටසක් බවට, සමස්තයේ කොටසක් බවට පත් වෙලා. ගස් කොළන් ඇලදොල ගංගා මහ පොළොව කඳු ආදිය වගේ, මේ තනකොළ වගේ, සත්තු කුරුල්ල වගේ මේ මාවත් හැදෙලා තියෙන්නේ මේ සබහා ධර්මයේ තියෙන, සබහා ධර්මයේ ක්‍රියාත්මක කරන ස්වභාවික ශක්තිය කියන්නේ විශ්ව ශක්තියෙන් කියලා දැනුණාම මම මේ විශ්වයේම කොටසක් ලෙස ඒකාත්මික භාවයක් හිතට දැනෙනවා. ඒ දැනෙන්නේ සෝවාන් වුණාමයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ දැනුණාම මොකද වෙන්නේ? අර බුද්ධඝෝෂ හාමුදුරුවෝ කිව්වා වගේ අපි ටික ටික නිවිගෙන යනවා. ඒ නිවෙන මගේ ගියාට මම නෙවෙයි යවෙන්නේ. මේ අනාදිමත් කාලයක් තිස්සේ සංසාරේ එකතු කරපු චිත්ත පරම්පරාව, ඒ චිත්ත පරම්පරාව කෙලෙස් ගොඩක් අප එකතු වෙලා තියෙනවා. ඒ කිල්ටු එක එක ගැලවි දීවි හිත නිවිගෙන ගිහිල්ලා අන්තිමට හිත සම්පූර්ණයෙන් නිවෙනවා. ඒකටයි පිරුණම් පෑම කියලා කියන්නේ. පිරුණම් පෑවට පස්සේ චිත්ත පරම්පරාවක් නැවත කොතනකවත් පහළ වෙන්නේ නැහැ. සෝවාන් වුණාම වෙන්නේ මොකද? හිත ක්‍රියාත්මක වෙනවා, ගත ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක කරවන්නේක් නැහැ. ඒකයි රතන සූත්‍රය කියන්නේ චචාබි ඨානානි අබබ්බෝ කාතුං. ච කියන්නේ හයක්. ඨාන කියන්නේ තැන් හයක්. අපේ ශරීරයේ තියෙන තැන් හය තමයි ෂඩේන්ද්‍රයන් කියන්නේ. අපිට අධිපතියකම් කරන ඉන්ද්‍රයන් හයක් තියෙනවා. බාහිර ඉන්ද්‍රයන් හයක් තියෙනවා, පහක් තියෙනවා ස්කන්ධාසාදී වශයෙන්. අභ්‍යන්තර ඉන්ද්‍රියක් තියෙනවා මනේන්ද්‍රිය කියලා. යම් දේවල් මනින ඉන්ද්‍රිය. ඒවා ඉබේ ක්‍රියාත්මක වෙනවා මිසක් අපි ක්‍රියා කරන්නේ නැහැ, ක්‍රියා කරවන්නේ නැහැ කියන එකයි චචාබි ඨානානි අබබ්බෝ කාතුන් කියලා කියන්නේ. ඒ தත්ත්වයටපත් වෙන්නේ සෝවාන් වුණාම. ඒ தත්ත්වයටපත් වෙනවා කියන්නේ තමා සබහා ධර්මයේම කොටස බවට පත් වෙන එක.
අපි සුභා ධර්මයේ නැමැති විලෙන් වෙන් වෙච්ච වතුර බිඳුවක් වගේ ඉඳලා සෝවාන් වුණා මොකද වෙන්නේ? ඒ වතුර බිඳුව අර විලට වැටෙනවා. විලට එකතු වුණා. එතකොට විලේ අර වතුර බිඳුව කොතනකවත් හොයාගන්න නැහැ. ඒ වුණාට ඒ විලේ හැමතැනම ඒ වතුර බිඳුව දිය වෙලා තියෙනවා. හැබැයි වෙනම වතුර බිඳුවක් වශයෙන් නැහැ. නිවන් දැක්කහමයි එහෙමයි වෙන්නේ. නිවෙන්නේ වෙනම පුද්ගලයෙක් හොයාගන්න බෑ කියන එකනේ අත්ති නිබ්බුති න නිබ්බුතෝ කියලා බුදුගත හාඳුරු කිව්වේ. ඔය తත්වය දැන් මේව අහනකොට අපිට අදහසක් වශයෙන් දැනෙනවා. ඒ අදහස යථාර්ථයක් ඇත්තක් නෙවෙයි. ඒකේ සංකල්පයක් පමණයි. ඒකේ යථාර්ථය වෙන්නේ ඒක Tamanට දැනෙන අදහසක් වශයෙන් මම වෙනමයි මට දැනෙන අදහස වෙනමයි කියලා නෙවෙයි මමයි අදහසයි දෙකම එක බවට පත්වීම. ඒ අදහස කියන එකත් වැරදි. ඒ විශ්වත්වයේ බවට තමාපත් වෙන එක. මම කියන එක්කෙනා සීමාවලින් වටවෙච්ච ගුලියක්. මමත්වයේ කියලා කියන්නේ. මමත්වයට සීමා තියෙනවා. මගේ රූපයට සීමාවල් තියෙනවා. මගේ ඥානයට සීමාවල් තියෙනවා. මගේ ගුණධර්ම වලට සීමාවල් තියෙනවා. මට දැනෙන ප්‍රමාණ වලට සීමාවල් තියෙනවා. අර තත්වයටපත් වෙනවා කියන්නේ සීමාවල් රහිත තත්වයකටපත් වෙනවා. අපි දන්නේ අපේ පංචේන්ද්‍රයන් අපිට කියලා දෙන දේවල් විතරයි. අපිට පේන වර්ණ නැත්නම් ආලෝක සීමාවක් තියෙනවා. ඒ ආලෝක තරංග ප්‍රමාණයක් තියෙනවා. පරාසයක් තියෙනවා. ඒ ප්‍රමාණයේ ආලෝක තරංග විතරයි අපිට පේන්නේ. ඒකනේ අපිට යක්කු පෙරේතේ භූතේ පේන්නෙත් නෑ, දෙවි දේවතාවරු පේන්නෙත් නෑ. ඒ අයගේ ශරීරය හැදිලා තියෙන අපිට නොපෙනෙන මට්ටමේ ඊටාම සියුම් චිත්ත ධාතු වලින්. හැබැයි අපිට මට බල්ලන්ට පේනවා. අපිට නොපෙනෙන දේවල් බල්ලන්ට බල්ලුන්ට පේනවා. ඒ අයගේ පේන පරාසය අපිට වඩා වෙනස්. අපිට නැහෙන සද්ද බල්ලන්ට ඇහෙනවා. ඒගොල්ලේ ඉන්ද්‍රයන් ඒ තරම් සියුම්. අපේ ඉන්ද්‍රයන් ඉතා දලයි. අපිට ඇහෙන ප්‍රමාණය සීමා සහිතයි. අපිට පේන ප්‍රමාණය සීමා සහිතයි. අපේ නහයට දැනෙන ගඳ සුවඳ සීමා සහිතනේ. අපිට බල්ලන්ට තියෙන ඉව නෑනේ. කුඩු අල්ලන්න බෑනේ. බෑග් එක හංගගෙන එයාපෝට් එකේ තියෙන අපේ නහයට අපේ නහයට දැනෙනවා බල්ලන්ට දැනෙන දෙයක්වත් අපිට දැනෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. ඒකට මේ අපි දන්නවා කියන්නේ ඉතා සීමා සහිත දෙයක් අපේ ඥානෙ. විශ්වය බවට පත් වෙනයි කියලා කියන්නේ රහත් වුණාට පස්සේ වැඩ කරන්නේ ඥානය කියන මතක සටහන් අනුව නෙවෙයි. ඥානය ඊතා සීමා සහිත අපේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. ප්‍රඥාව අන්තර්ඥානය කියන එක අසීමිතයි. අපි කාල දේශ සීමා වලින් වට වෙලා ඉන්නේ. අපිට ජීවත් වෙන්න පුළුවන් ඉතා සීමිත කාලයක්. අපිට තියෙන්නේ මේ අනිත් සියල්ලකින් වෙන් වෙච්ච සීමිත ශරීරයක්. දැන් මං කියවනේ ඉන්ද්‍රයන්ට දැනෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. ඒකනේ අපිට දුර බලන කණ්ණාඩි ඕන වෙන්නේ. පුංචි දේවල් ලොකු කරලා බලන කණ්ණාඩි අපිට ඕන කරන්නේ. අපේ ඇස් කන් ආසාදයට ඇත්ත දැනෙන්නේ නැහනේ.
දැන් විද්‍යාඥයෝ කියනවා අපි හැදිලා තියෙන පරමාණු වලින් පරමාණුවක 99.999.12ක් දක්වා එක දාලා කියනවා මෙච්චර ප්‍රමාණයක් හිස් කියලා. ඒ හිස් බව අපට දැනෙන්නේ නැහැ. ඒ නිසා දැනුමට වහල් වීම අපි එක්තරා මායාවකට බොරුවකට වහල් වීම. යථාභූත ඥාන දර්ශනය කියන ඇත්ත ඇති සැටියේ දැකීම සැබෑ වශයෙන්ම සිද්ධ වෙන්නේ රහත් වුණාම. ශ්‍රාවක බුද්ධත්වයට හරි පච්චේක බුද්ධත්වයට හරි සම්මා සම්බුද්ධත්වයට හරි පත් වුණාම එතකොටයි කියන්න පුළුවන් චක්කුම් උදපාදි. ඒ මොන විදිහේ ඇහැද්ද? පුබ්බේසු අනුස්සතේසු ධම්මේසු චක්කුම් උදපාදි. කවදාකවත් අහබ්බ නැති දෙයක් මම දැක්කා. ඒ කියන්නේ හිතට මේක අපේ මස් ඇහැ නෙවෙයි මනස ඒ හිතට දැනුණා. බුදු වෙනකන් දැනගෙන හිටිය දේට වඩා වෙනස් දෙයක්. බුදු වෙනකන් දැනගෙන හිටියේ බෝධිසත්වයේ සීමා සහිත ඥාන සම්භාරය. අර වෙලාවේ දැනුනේ අනන්තං සබ්බතෝ පබං කියලානේ කේවඩ සුත්‍රයේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ නිර්වාණය. ඒකේ අන්තයක් නෑ, අසීමිතයි. ඉන්ෆයිනයිට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. සීමාවක් නෑ. ඒ සීමා කියලා කියන්නේ අපි කාල දේශ සීමාවලින් බැඳිලා ඉන්නේ. අපි ජීවත් වෙන්නේ සීමිත කාලයක් තුළ. අපේ අත්දැකීම් ටිකත් අයිති සීමිත කාලයකට. අපි දන්න ටිකත් අයිති සීමිත ක්ෂේත්‍රයකට. බුදුපසේ බුදු මහරහත් බවට පත් වුණාම එහෙම නෙවෙයිනේ. ඒකනේ සාරාංශික කල්පලක්ෂයට කිස්සරේ සුමේතාපසව වශයෙන් ඉඳලා දීපංකර බුදුහාඳුරන්ගෙන් නියති විවරණ ගන්න හැටි මේ දැන් වෙනවාගේ බුදුහාඳුරට දැනුනේ. බුදුහාඳුර දැන් හිතුවොත් ආලෝක වර්ෂ 10000 ගණනක් ඈත තියෙන බ්‍රහ්ම ලෝකෙට යන්න කියලා මේ වෙලාවෙම ගිහිල්ලා. දැන් මම එංගලන්තේ ඉඳගෙන දැන් හිතුවොත් මං ලංකාව ගැන මගේ හිත ඒ වෙලාවේ ලංකාවේනේ. අන්න ඒ වගේ ඒක ක්ෂණිකව සිද්ධ වෙන දෙයක්. ක්ෂණික කියන්නේ කාලයක් නෑ, අකාලිකයි. නිවන් දැක්ක හිත අකාලිකයි. අකාලික තත්වයකටපත් වෙන්නේ. අපි තුල ඒ ශ්‍රාවක බුද්ධත්වයේ හරි පච්චේක බුද්ධත්වයේ හරි සම්මා සම්බුද්ධත්වයේ හරි නැති නිසා තමයි අපි සීමිත පුද්ගලයක් බවට කාල දේශ වශයෙන් පත් වෙන්නේ. ඒ හින්දා මම අර මුලින් කිව්වනේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර ආරම්භයේදී කරන සම්ප්‍රදායික තිසරණ පන්සිල් සමාදන් වීමේ යථා ස්වභාවය ඒක ආරම්භ වෙන්නේ ඔය බුද්ධත්වයේ තත්වයටපත් වෙලා. බුද්ධත්වයේ කියන්නේ ලෞතර බුද්ධත්වයේ පමණක් නෙවෙයි. ඒ බුද්ධත්වයේ වෙනස්කම් තියෙන්නේ අර භෞතික ශරීරයේ තියෙනකම් විතරයි. භෞතික ශරීරයේ භෞතික මොළේ භෞතික හැකියාවන් තියෙනකම් විතරයි. දෙසිත මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ ඒ භෞතික ශරීරයේ තියෙනකම් විතරයි. බුදුහාඳුරු කියවනේ අක්කලට මේ පුතිගත් කාය කියන්නේ කුණු වෙලා යන ශරීරය මෙයා නෙවෙයි බුදුන් කියලා. බුද්ධත්වයේ කියන්නේ තමා තුළ තියෙන අසීමිත ධර්මතාවයක්. ඒ අසීමිත ධර්මතාවයට අපේ හිත යොමු වෙන්නේ සීමා සහිත දේවල් වලට අපි මමය මාගේ කියලා උපාදාන ශක්තියෙන් ඇලිලා ඉන්නකම් විතරයි. උප කියන්නේ Taman ළඟට, ආදාන කියන්නේ ඇදලා ගන්නවා. ඒ ඇදලා ගන්න සිත කියන එකෙන් කියන්නේ මොකද්ද? මගේ.
මගේ ශරීරය, මගේ මතක, මගේ ඥානය, මගේ සීලය, මගේ ගුණධර්මය, මගේ දක්ෂකම්, මගේ රට, මගේ ජාතිය කියලා මේ සීමා සහිත දේවල් වලට ඇලිලා ඉන්න එක. ඒ ඇලීමක් නැතුව හිත නිදහස් වෙන තත්වයකට විමුක්තිය කියලා කියන්නේ ඒකයි. ඇලීම් වලින් නිදහස් වීම. අන්න ඒ විදිහට නිදහස් ස්වરૂපයකට හිතපත් වීම තමා නමෝ තස්ස භගවතු කියලා කියන්නේ. මේ ජීවිතේදීම අපිට ඒ තත්වයට සුළු මොහොතක් හරිපත් වෙන්න පුළුවන්. ඒපත් වෙන්නේ කොහොමද? අපි පොඩ්ඩක් බුදු වෙන්න ඕන. බුදු වෙන කියන්නේ අවබෝධ වෙන. ඇත්ත අවබෝධ වෙන්න ඕන. ඉතින් මාත් කවදා හරි මැරෙනවානේ, මේ සේරම දාලා යනවානේ, මේවා මගේ නෙවෙයිනේ කියලා ඒ සිතවිල්ල, ඒ දැක්ම, ඒ අවබෝධය පහළ වෙච්ච වෙලාවේදී තමන් ඉන්නේ භගවා තත්වයටපත් වෙලා. එහෙම වුණාම ඔය තරහමහරා හිටින්නේ නැහැ මේ වෙලාවට. අපි මේ සේරම දාලා මැරලා යන බව දන්නවනම්, මගේ හතුරත් මැරෙන බව දන්නවනම් ඒ හතුර කෙරෙහිවත් තරහක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඔය මූලික බෞද්ධ ක්‍රියාකලාපය අපි දැන් මේ වෙලාවේ විග්‍රහ කරලා බැලුවේ, විමර්ශනය කරලා බැලුවේ කොයිතරම් දුර ඒ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්ද කියලා. ඒ සඳහා ප්‍රධාන පියවර වැටෙනවා ලෝභ, දෝෂ, මෝහ නැති වුනහම පංචශීලයෙන් කියවෙන්නේ ඒකයි. ද්වේෂය නැති වෙන තමයි ප්‍රාණාතිපාතයෙන් වැළකෙනවා කියන්නේ. අදින්නාදාන කියන්නේ ලෝභයෙන් වැළකෙන එකටයි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන කියන්නේ මෝහයෙන් වැළකෙන එකටයි. ඒ මෝහයෙන් වැළකෙනාම තමයි හිත රැවටිලා අපිට බොරුණු කියන්නේ, මුසාවාදයෙන් වළකින්. ඒ බොරුණු කියනකොට තමයි යම් යම් දේවල්ට කැමැති හෝ අකමැති වෙන කාමයේ පහළවන්නේ. එතකොට තමයි අපි යම් යම් දේවල් වලට ලෝභන කරන්නේ. ලෝභ හිතක් නැති වුනහම තමයි හිත ප්‍රාණාතිපාතයෙන් වැළකෙලා නිවිසැනසිලිදායක තත්වයකටපත් වෙන්නේ. ඒ වගේ නිවිසැනසිල්ලේ මොහොතක් හරි ඉන්න පුළුවන් නම් එසේ ඉන්න පුළුවන් ප්‍රමාණය වරින් වර එහෙම ඉන්නකොට තව තව වැඩි දියුණු වෙනවා. ඒ නිසා බෞද්ධ ප්‍රතිපත්තිය කියලා කියන්නේ හිත ඒ විදිහට ටිකෙන් ටික නිවිසනසාගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ ශාන්තිය අත්දැකීම.